අපි සමග සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. පහුගිය අවස්ථාවේ අපි බැලුවා ජේසුස් වහන්සේ විසින් අපිට ලබා දීලා තිබෙන නව ගිවිසුම පිළිබඳව. දෙවියන් වහන්සේත් එක්ක දැන් සම්බන්ධතාවයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ ජේසුස් වහන්සේ සමග කළ ගිවිසුම ඇසුරෙන්. මේ පිළිබඳව වැඩි දුරටත් පාවුල්තුමා රෝම පොතේ විස්තර කරනවා. ඒ වගේම පැරණි ගිවිසුම තුල රැඳිලා හිටපු ඊශ්‍රායල් උරුන්ට ඒ අහිමි වුණේ ඇයි කියන එක පිළිබඳවත් අපි කාරණා තේරුම් ගත යුතුව තිබෙනවා. දැන් රෝම පොතේ විස්තර කරනවා පුරුෂයෙක් ස්ත්‍රියක් සමග විවාහ වුණාම ඒ පුරුෂයා මිය ගියාට පස්සේ ස්ත්‍රියට තිබෙන විවාහ බැම්මෙන් ඇය නිදහස් වෙනවා. පුරුෂයා මිය යන්නට පෙර ඇය විවාහ වී සිටියේදී වෙනත් පුරුෂයෙක් එක්ක සම්බන්ධ වුණොත් ඇය කාම මිත්‍යාචාරය කරනවා කියලා කියනවා. නමුත් පුරුෂයා මිය ගියාට පස්සේ ඕනනම් ස්ත්‍රියට වෙන පුරුෂයෙක් සමග විවාහ වෙන්නත් අවසරය තිබෙනවා. ඒක නීත්‍යානුකූලව අවසරය දීලා තිබෙනවා. මෙන්න මේ විදිහට රෝම පොතේ විස්තර කරනවා 7 වෙනි පරිච්ඡේදයේ විවාහය ආදර්ශ කොටගෙන මේ පැරණි ගිවිසුමෙන් ඊශ්‍රායල් වරුන්ට වෙන් වෙන්න සිදුවෙච්ච හේතුව සහ අලුත් ගිවිසුම තුල ඊශ්‍රායල් වරුන්ටත් අන්‍ය සියලුම ජාතිකයන්ටත් දෙවියන් වහන්සේ වෙතට එන්නට අවස්ථාව සැලසුන විදිහ මෙහි එක කෝණයකින් විස්තර කර තිබෙනවා. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේට තමයි ඊශ්‍රායල් ජාතිය බැඳිලා හිටියේ. දැන් ඊශ්‍රායල් ජාතියේ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේව අඳුරගත්තේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්නේ කවුද කියන එක අඳුරගත්තේ නැහැ. හැබැයි යොහාන් පොත ආරම්භ වෙද්දී අපි දකිනවා උන්වහන්සේ උදෙසා තමයි සියල්ල නිර්මාණය කළේ. ඒ වගේම පුත්‍රයාණන් වහන්සේ උදෙසා තමයි සභාව, ඒ වගේම ඊශ්‍රායල් දේශයත්, ඊශ්‍රායල් සභාවත් පුත්‍රයාණන් වහන්සේ උදෙසායි. එතකොට දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතියට ආමන්ත්‍රණය කළේත් උන්වහන්සේගේ බිරිඳ විදිහට, උන්වහන්සේ වෙනුවෙන් වෙන් කරගත්ත මනාලිය විදිහට තමයි ඊශ්‍රායල් ජාතියවත් හැඳින්වුවේ. හැබැයි පසුව මොකද්ද සිද්ධ වුනේ? ඔවුන් දෙවියන් වහන්සේගෙන් වෙන් වෙන්න පටන් ගත්තා. අපි මෙහිදී තේරුම් ගත යුතුයි පුත්‍රයාණන් වහන්සේ උදෙසා තමයි වර්තමානයේ සභාව සූදානම් කරනු ලබන්නේ. ඒ වගේම ඊශ්‍රායල් ජාතියව සූදානම් කරෙත් පුත්‍රයාණන් වහන්සේ උදෙසා. ඉතින් පුත්‍රයාණන්, ඒ කියන්නේ ජේසුස් වහන්සේ පැමිණියා ඊශ්‍රායල් වරුන් වෙතට. නමුත් ඊශ්‍රායල් වරු ජේසුස් වහන්සේව අඳුරගත්තේ නැහැ. ඉතින් ඔවුන් ආරම්භයේ ඉඳලම බැඳිලා හිටියේ විවාහ ගිවිස ගන්නට නියම වෙලා හිටියේ මේ ක්‍රිස්තුස් වහන්සේ සමග. ඒ තමයි ඔවුන් හඳුන්වන මෙසියස් වහන්සේ. ඒ කියන්නේ ඔවුන්ගේ ගැලවුම්කරුවා. ඔවුන්ගේ ගැලවුම්කරුවා කිව්වේ ඊශ්‍රායල් ජාතිය තමයි ස්ත්‍රිය විදියට හැඳින්වුවේ. ඒ ස්ත්‍රියව මුදවා ගන්න, ගලවා ගන්න, සියලුම සතුරන්ගෙන් මුදවලා සරණ පාවා ගන්න පැමිණෙන්නට හිටපු ගැලවුම්කාරයා තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ පැමුණුණා. උන්වහන්සේගේ පැමිණීම අවුරුදු 10 ගාණක් තිස්සේ ඊශ්‍රායල් ජාතිය බලාගෙන හිටියා. බලාගෙන හිටියට උන්වහන්සේ පැමුණුනාම ඔවුන්ට බැරි වුණා මෙසායව අඳුරගන්න, ගැලවුම් කරුවව, තමන්ව විවාහ කරගන්නට යන මනමාලයව හඳුනගන්න උන්ට බැරි වුණා. ඒක නිසා ඊශ්‍රායල් ජාතියේ මිනිස්සු කලේ උන්වහන්සේව අල්ලලා කුරුසේ ඇන ගැහුවා. ඇන ගහලා මරණයට පත් කළා. ඒ අනුව ඔවුන්ව මෙච්චර කාලයක් විවාහ ගිවිසගෙන හිටපු ගැලවුම්කරුවා, දෙවියන් වහන්සේගේ පුත්‍රයා මිය යනු ලැබුවා. ඔහු මිය ගියා. ඔහු මිය යාමත් සමගම උන්වහන්සේ සහ ඊශ්‍රායල් ජාතිය කියන ස්ත්‍රිය අතරේ බැඳිලා තිබුණු විවාහ ගිවිස ගැනීමේ ගිවිසුම අහෝසි වුණා. අන්න ඒ ගැන තමයි මේ 7 වෙනි පරිච්ඡේදයේ රෝම පොතේ විස්තර වෙන්නේ. කෙනෙක් පුරුෂයා ජීවත් වෙනකන් ඒ ව්‍යවස්ථාව වළංගුයි. නමුත් පුරුෂයා මැරුණට පස්සේ ව්‍යවස්ථාව ඒ ගිවිසුම කඩ වෙනවා. මෙන්න මේ විදිහට ජේසුස් වහන්සේ මිය යාමත් සමගම ඊශ්‍රායල් ජාතියට තිබුණු ඒ විවාහ ගිවිස ගැනීමේ ගිවිසුම අවලංගු වෙන්න පටන් ගත්තා. ඒක අහෝසි වුණා. තවදුරටත් ඒක වටිනකමක් නැතුව ගියා. නමුත් ඉන් පසුව ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීමත් සමගම උන්වහන්සේගේ ආත්මයේ අලුත් ස්වරූපයෙන් නැවත ගිවිස ගැනීම දෙවියන් වහන්සේ විසින් අනුමත කළා.
පළමු පුද්ගලයා මැරිලා ගියා. පළමු ස්වාමි පුරුෂයා විදිහට හිටියෙත් ජේසුස් වහන්සේම තමයි. පළමු ස්වාමි පුරුෂයා වුණෙත් මෙසියස් වහන්සේ, ගැලවුම් කරුවා, දෙවියන් වහන්සේගේ පුත්‍රයා. නමුත් උන්වහන්සේ මාංශික ස්වරූපයෙන් මරණු ලැබුවා. හැබැයි ආත්මික ස්වරූපයෙන් උන්වහන්සේව නැවත උත්ථානය කරනු ලැබුවා. මාංශයට මැරුණා. ඒ මරණයත් සමග පැරණි විවාහ ගිවිසුම අහෝසි වුණා. නමුත් උන්වහන්සේගේ උත්ථානයත් සමග නව විවාහ ගිවිසුමක් ඇති වුණු බව මේ 7 වන පරිච්ඡේදයේ විස්තර වෙනවා. ඒ එක කෝණයකින් මේ පිළිබඳව මේ පැරණි ගිවිසුම වෙනුවට අලුත් ගිවිසුම පැමිණීම පිළිබඳව විස්තර කරපු ආකාරය. ඒ වගේම තවත් දෙයක් තමයි ව්‍යවස්ථාවේ තිබෙන කාරණයක් තමයි මෝසෙස් දුන්න ව්‍යවස්ථාවේ ස්ත්‍රියක් වෙන අය සමග කාම මිත්‍යාචාරය කළොත්, ස්ත්‍රියක් විවාහ ගිවිසුමේ තියෙන නියමයන් කඩ කළොත් පුරුෂයාට පුළුවන් එම ස්ත්‍රියව වෙන් කරලා දාන්න. ඒ විවාහයෙන් ඉවත් කරන්න පුරුෂයාට හැකියාව තිබෙනවා. ඇය කාම මිත්‍යාචාරය කළොත්, වෙන පුරුෂයන් පසුපස ගියොත් පුරුෂයාට හැකියාව තිබෙනවා ඒ විවාහයෙන් ස්ත්‍රියව පිටමං කරන්න. මෙන්න මේ අනුසාරයෙන් ඊශ්‍රායල් ජාතියත් දෙවියන් වහන්සේ සමග, දෙවියන් වහන්සේගේ පුත්‍රයා සමග විවාහ බැම්මකින් බැඳී සිටියා. ඔවුන් රාජ්‍යයක් විදිහට ගොඩනැගුණා. ඔවුන් වෙනම ජාතියක් විදිහට දෙවියන් වහන්සේම උදෙසා ශුද්ධ මනාලියක් විදිහට දෙවියන් වහන්සේ ඔවුන්ව සූදානම් කරගත්තා. හැබැයි පසු කාලීනව මොකද්ද සිද්ධ වුනේ? ඊශ්‍රායල් ජාතිය ගිවිසුමේ කාරණා කඩ කරන්නටත්, වෛශ්‍යාකම කරන්නටත් පටන් ගත්තා. මොකද්ද දෙවියන් වහන්සේට අදාළව ඔවුන් කළ වෛශ්‍යාකම තමයි ඔවුන් වෙන දෙවිවරු පස්සේ ගියා. වෙන ඉගැන්වීම් පස්සේ ඔවුන් ගමන් කරන්න පටන් ගත්තා. මේ නිසා ගිවිසුමේ කාරණාවන් ඔවුන් අතින් කඩ වුණා. ඔවුන් වෙන දෙවිවරු පස්සේ ගියා. ඔවුන් වෛශ්‍යාකමට වැටුණා. වෛශ්‍යාකම කියලා මෙහි අදහස් වෙන්නේ තම ස්වාමියා සිටියේදී, දෙවියන් වහන්සේගේ පුත්‍රයා සිටියේදී ඔවුන් වෙන දෙවිවරු පසුපස ගමන් කරන්න පටන් ගත්තා. ගැලවුම් කරුවා සිටියේදී, දෙවියන් වහන්සේ ඉද්දී වෙන දේවල් වෙතට ඔවුන් අවධානය දුන්නා. ඒක නිසා ගිවිසුමෙන් ඔවුන්ව පිටමන් කරනු ලැබුවා. ගිවිසුම ඊශ්‍රායල් වරුන් විසින් කඩ කළා. ඔවුන් වෙන දෙවිවරු වෙතට ගියා. ගිවිසුමේ ව්‍යවස්ථාවන් කඩ කළා. මේ නිසා ඔවුන්ව දෙවියන් වහන්සේ විසින් එම ගිවිසුමෙන් ඔවුන්ව වෙන් කරලා දෙවියන් වහන්සේ කිව්වා මේ ගිවිසුම හරියන්නේ නැහැ. දැන් මේ ගිවිසුමට අදාළව හිටපු ඊශ්‍රායල් ජාතිය මෙහි තිබෙන සියලු කාරණා කඩ කරලා තිබෙන්නේ. මේ නිසා ඔවුන්ට මේ ගිවිසුම තුල තවත් රැඳී සිටින්න බෑ. ඔවුන් වෛශ්‍යාකම් කරලා තිබෙනවා. ඔවුන් වෙන දෙවිවරු පස්සේ ගිහිල්ලා තිබෙනවා. ඔවුන් වෙන ඉගැන්වීම් සහ වෙන මාර්ගවලට හැරිලා ඔවුන් මගේ ව්‍යවස්ථාවන් කඩ කරලා තිබෙනවා. මේ නිසා තව දුරටත් ඔවුන්ට මම ගොඩාක් අවස්ථාවන් දුන්න හැරිලෙන්න. නමුත් ඇය හැරී නොපැමිණෙන බැවින් මම ඇයව අතහරිනවා කියලා මීට පෙර අනාගත වක්තෘ පොත්වල අපිට දකින්න පුළුවන්. උන්වහන්සේ කියනවා යෙරමියා පොතේ, යෙසායා පොතේ, එසකියල් පොතේ උන්වහන්සේ නැවත විස්තර කරනවා. ඒ වගේම හොෂෙයා කියන අනාගත වක්තෘවරයාගේ පොතේ විස්තර කරනවා මේ ඊශ්‍රායල් ජාතියේ වෛශ්‍යාකාරකම. ඔවුන් කොච්චර දෙවියන් වහන්සේව අතෑරලා ගියාද? ඒ වුණත් දෙවියන් වහන්සේ නැවත අවස්ථා දීලා ඇයට හැරිලා එන්නට අවස්ථාව දුන්නා. එසේ වුවත් ඇය එනම් ඊශ්‍රායල් ජාතිය දෙවියන් වහන්සේගෙන් තවදුරටත් වෙන් වෙද්දී ඒ ගිවිසුම අහෝසි කරලා ඒ විවාහ බැම්මෙන්, ඒ බැඳීමෙන් ඔවුන්ව වෙන් කරනු ලැබුවා. ඉන් පසුව ක්‍රිස්තුස් වහන්සේ සමග නව ගිවිසුමක් දෙවියන් වහන්සේ ගොඩනගා ගත්තා. ක්‍රිස්තුස් වහන්සේ දැන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාව පිළිගෙන උන්වහන්සේත් එක්ක විවාහ බැම්මෙන් නැවත බැඳෙන්නට කැමති. උන්වහන්සේ කියන මාර්ගයේ ගමන් කරන්නට පැමිණි ලෝකයේ ඕනම ජාතියක කෙනෙක්ට දැන් දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයට ඇතුල් වෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක දැන් විවාහ ගිවිස ගන්න පුළුවන් කියන නව ගිවිසුම ජේසුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ ලබා දුන්නා. මෙන්න මේ සමග තමයි එම ගිවිසුම ඔවුන්ට පැමිණෙනට පටන් ගත්තේ. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ කන්ද උඩ දේශනාව තුළ පැහැදිලි කළා දැන් පරණ ව්‍යවස්ථාව ඊශ්‍රායල්වරු කඩ කරලා තියෙන්නේ. ඒ ව්‍යවස්ථාවේ කාරණා කඩ කළා, ගිවිසුමේ කොන්දේසි වුන් කඩ කළා. මේ නිසා එම ගිවිසුම දැන් දෙවියන් වහන්සේ අහෝසි කරනවා. ඒ වෙනුවට මෙන්න ඔවුන්ට වැරදුණු තැන්, ඔවුන් කොහෙද වරද්දගත්තේ කියලා කන්ද උඩ දේශනාවේ උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. දෙවියන් වහන්සේගේ හදවතට එකඟව ඔවුන්
කළ යුතුව තිබුණේ මොනවද කියන එක කන්ද උඩ දේශනාව තුළ පැහැදිලි කළා. අපි ඒක පහුගිය අවස්ථාවේ අධ්‍යයනය කළා. මොකද්ද කන්ද උඩ දේශනාව තුළ උන්වහන්සේ ප්‍රකාශ කළේ කියන එක. ඉතින් ඒ තුළ ජේසුස් වහන්සේ විස්තර කළා දැන් මෙන්න මේකයි සිදු වෙලා තිබෙන්නේ. මේ පැරණි බැඳීම දෙවියන් වහන්සේ වෙන් කරන්න කටයුතු කරනවා. අලුත් බැඳීමක් නුඹලට මා සමග ලබා දෙන්න උන්වහන්සේ කටයුතු කරනවා. මාව අදහන ගන්න අයට මං කියන මාර්ගයේ පැමිණෙන අයට දැන් ගැලවීම තිබෙනවා. දැන් දෙවියන් වහන්සේ වෙතට යන්නට අවස්ථාව තිබෙනවා කියලා උන්වහන්සේ පැහැදිලි කළා. ඉතින් කන්ද උඩ දේශනාව තුළ මොනවද මේ එකින් එක අරගෙන පැහැදිලි කළේ? ඒ වෙන මොනවත් නෙමෙයි පැරණි ගිවිසුමේ ව්‍යවස්ථාවන් වල තිබුණු කාරණා. ප්‍රධානවම දසපනත ඇතුළු ද්විතීය කතාව සහ ලෙවි ව්‍යවස්ථාවේ තිබුණු කාරණාම අරගෙන තමයි ජේසුස් වහන්සේ විස්තර කළේ. එතකොට මේ කන්ද උඩ දේශනාවේ ජේසුස් වහන්සේ කියපු කාරණා ටික පමණක්ද නව ගිවිසුමට අදාළ වෙන්නේ? එහෙම නොවේ. ඊශ්‍රායල් වරුන්ට සිදුවුණු වරද මොකද්ද? ඔවුන් ක්‍රියාවෙන් පිටතට පේන්න ඒ ව්‍යවස්ථාවල කාරණා කටයුතු කළා. නමුත් ඔවුන් ඇතුළතින් වෛශ්‍යාකමට, ඒ කියන්නේ වෙන දේව නමස්කාරවලට සහ ගිවිසුම හදවතින් ඇතුළාන්තයෙන් කඩ කරන පිරිසක් බවට පත් වෙලා සිටියා. ඉතින් ජේසුස් වහන්සේ උදාහරණ කීපයක් අරගෙන පෙන්නනවා. මෙන්න මේ ආකාර වැරදි නුඹලාගේ අතින් සිදු වෙලා තිබෙනවා. නුඹලා මෙන්න මේ වැරදි කරලා තිබෙනවා. මේ නුඹලා ව්‍යවස්ථාවේ කාරණා නිකන් ක්‍රියාවෙන් කරන්න පෙළඹිලා ඉන්නවා. හැබැයි නුඹලාගේ සිත් ඇතුළත දූෂ්‍ය වෙලා තිබෙනවා. එතකොට කන්ද උඩ දේශනාවේ උන්වහන්සේ කාරණා කිහිපයක් පමණයි අරගන්නේ. ඒ අරගෙන උන්වහන්සේ කියනවා පැරණි මොන ගිවිසුමක්වත් ඒවා නැති වෙන්නේ නැහැ. ඒ ව්‍යවස්ථාවක් නැති වෙන්නේ නැහැ. ගිවිසුම අහෝසි කරනු ලැබුවා. ඒකට හේතුව ඊශ්‍රායල් ජාතිය ගිවිසුමේ කාරණා කඩ කළා. හැබැයි එම ගිවිසුමට අදාළ නීති රීති, එම ව්‍යවස්ථාවන් වල අකුරක්වත් පහ වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ කියනවා කන්ද උඩ දේශනාවේදී. එසේ කියලා තමයි ඒ එක එක ගිවිසුමේ කාරණා එළියට අරන් පෙන්නන්නේ. ඒ ගිවිසුම් වල ව්‍යවස්ථා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ව්‍යවස්ථාවන් වල බලන්න යුදෙව්වරු ඊශ්‍රායල් ජාතිය කරපු වැරදි. අන්න ඒව තමයි අපි පහුගිය අවස්ථාවේ අධ්‍යයනය කළේ. උදාහරණ කීපයක් පමණයි උන්වහන්සේ අරගන්නේ. ඒ උදාහරණ ඇසුරෙන් උන්වහන්සේ මොකක්ද කියන්න හදන්නේ? උන්වහන්සේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළේ පැරණි ගිවිසුමට අදාළව නුඹලගේ හදවත් වෙනස් වෙලා නැහැ. නුඹලා ඇතුළාන්තයෙන් වෙනස් වෙලා නැහැ. නුඹලා පිටතින් ක්‍රියාකාරකම් කරමින් හිටියා. ව්‍යවස්ථාවන් වගේම නුඹලා කරපු චාරිත්‍ර, ඒ වගේම පූජාවන්, මේ ඔක්කොම පිටත ක්‍රියාවන් වලට පමණක් සීමා වෙලා තිබුණා. නමුත් දැන් මම නුඹලාට කියමි, නුඹලා ඇතුල් හදවතින්ම නුඹලාගේ සිත් ඇතුළෙන්ම පවිත්‍ර වෙන්නට අවශ්‍යයි. නුඹලා ඇතුළාන්තයේ පටන්ම ධර්මිෂ්ඨ වෙන්නට අවශ්‍යයි. නුඹලා සිත් ඇතුළෙන්ම නීති පවත්වන්නන් බවට පත් වෙන්න අවශ්‍යයි. ඒ අනුව තමයි අර කෝපය සහ මිනීමැරීම, ඒ වගේම අපවිත්‍රකම පිළිබඳව ඒ නීති අරගෙන උන්වහන්සේ වැඩිදුර පැහැදිලි කරලා දෙන්නේ. දැන් මේ ඇසුරෙන් අපිට දසපනතේ තිබෙන සියලු කාරණාවන් උන්වහන්සේ දුන්න උදාහරණ කිහිපයේ ඇසුරෙන් අපිට තේරුම් ගන්නට හැකියාව තිබෙනවා. එතකොට අනිත් ව්‍යවස්ථාවන් ගැන මොනවද කියන්නේ? දැන් හැම ව්‍යවස්ථාවක් ගැනම මේ කන්ද උඩ දේශනාවේ කියලා නැහැ. එතකොට උන්වහන්සේ උදාහරණ දෙක තුනක් තමයි අරගෙන පෙන්නන්නේ. දැන් ව්‍යවස්ථා මොකක්ද කියලා දීලා තියෙනවා. පැරණි ගිවිසුමේ කියලා තියෙනවානේ දසපනත මොනවද, අනිකුත් ව්‍යවස්ථාවන් මොනවද ඔක්කොම ලියලා තියෙනවා. එතකොට ඒක ආයසරයක් නැවත අරගෙන සුභාරංචි පොත්වල කියවන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා පරණ ගිවිසුම පවත්වපු ඊශ්‍රායල් වරුන්ට මොනවද කඩ උනේ, ඔවුන් මොකද්ද ඔවුන්ගේ අතින් වෙච්ච වැරද්ද. වෙච්ච වැරද්ද තමයි ඔවුන් පිටින් පෙන්වන්න ගියා ඔවුන් ව්‍යවස්ථා රකින්න බව, චාරිත්‍ර ඉෂ්ට කරන බව, පූජා පවත්වන බව. නමුත් ඔවුන් සිතින් දූෂ්‍ය වෙලා සිටියා. දැන් දසපනතේ සහ අනෙකුත් ව්‍යවස්ථාවල සියලු කාරණා අපි තේරුම් ගත යුත්තේ උන්වහන්සේ මෙන්න මේ කන්ද උඩ දේශනාව තුල දුන්න සන්දර්භයට අනුකූලවයි. උන්වහන්සේ මොකක්ද එහිදී කිව්වේ? දැන් බලන්න මෙහි තියෙනවා ස්ත්‍රියක් සමග කාම මිත්‍යාචාරය කරාම පාපය. නමුත් මම නුඹලට කියමි, නුඹ පාප සිතුවිල්ලක්, කාම රාගී සිතුවිල්ලක් සිතූ කෙනෙහිම පාපයට වැටෙනවා. නුඹ මිනී මැරුවොත් පාපය කියලා ව්‍යවස්ථාවේ තිබෙනවා. නමුත් මම නුඹලට කියන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ඒක තමයි නුඹලා හිතින් ඒ සිතුවිල්ල හිතනකොටම නුඹලා පාපයට වැටිලා ඉවරයි. මේ වගේම තමයි දසපනතේ අනෙකුත් කාරණා. නුඹලා පිටතින් දෙමව්පියන්ට සලකනවා වගේ පේන්න පුළුවන්. නමුත් මම නුඹලාට කියමි, නුඹලා ඇතුළතින් නුඹලාගේ දෙමව්පියන්ට සැබෑ ගෞරවයක් දක්වන්නේ නැත්නම් එහෙනම් නුඹලා එක්කෙනෙහිම ව්‍යවස්ථා කඩලා ඉවරයි.
දැන් බොහෝ දෙනෙක් අපි දකින සමාජයේ දෙමව්පියන්ට සලකන බව නිකන් පේන්න කරනවා. නිකන් අනිත් මිනිස්සුන්ට පේන්න. අපි සලකනවා අපි දෙමව්පියෝ ගැන බලනවා කියලා නිකන් මූණිච්චාවට කරන අය ඉන්නවා. ඔවුන් කවදාවත් හිතන්න එපා ඔබ අතින් දසපනතේ ඒ ව්‍යවස්ථා රැකෙනවා කියලා. ඔබ හදවතින් තම දෙමව්පියන්ට යටහත්ව ගෞරව කරන්නේ නැත්නම් ඔබ අතින් ඒ ව්‍යවස්ථා කැඩිලා ඉවරයි. ඒ වගේම බොරු නොකියව කියලා ව්‍යවස්ථාවේ තිබෙනවා. හැබැයි ඔබ මුඛයෙන් බොරු කියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබගේ ජීවිතේම බොරුවක් වෙන්න පුළුවන්. ව්‍යවස්ථාවේ තිබෙනවා බොරු සාක්ෂි දෙන්න එපා. නමුත් මම නුඹලාට කියමි. නුඹලා සිත ඇතුලෙන් හෝ නුඹලා ඇතුලාන්තයෙන් හෝ වංචාකාරී අරමුණකින් ක්‍රියා කළොත් නුඹලා එකිනෙහිම පාපයට වැටිලා ඉවරයි. ඒ වගේම නුඹලාට කියනවා අන්සතු දෙයට ආස වෙන්න එපා. ඒවා සොරකම් කරන්න යන්න එපා. නමුත් මම නුඹලාට කියමි. නුඹලා අන්සතු දෙයක් කෙරෙහි ආසාවෙන් බැලූ කෙනෙහිම නුඹලා එම පාපයට වැටෙනවා. උන්වහන්සේගේ ව්‍යවස්ථාවන් තිබෙනවා. දැන් ඒව ඔක්කොම අපි උගන්වලා තියෙන මීට කලින්. ඒවා නුඹලා පවත්වනවා වගේ පිටතට පේන්න පුළුවන්. නමුත් ජේසුස් වහන්සේ ඔබට කියන්නේ කුමක්ද? මම නුඹලාට කියමි නුඹලා හදවතින්ම ඒවා පවත්වලා නැත්තම්, නුඹලාගේ සිතින්ම ඒකට යටහත් වෙලා නැත්තම්, නුඹලා එකිනෙහිම එම ව්‍යවස්ථාවන් කඩ කරලා ඉවරයි. ඒක නිසා නිකන් දැන් කිසිම ක්‍රියාවක් කරලා වැඩක් නැහැ. දැන් සබත් දවසට යන අය ඔබ නිකන් සබතට ගිහිල්ලා කවුරු හරි කියපු නිසා, සභාවෙන් බල කරපු නිසා නිකයි යන්න ඕනවට ගිහිල්ලා වැඩක් නැහැ. ජේසුස් වහන්සේ ඔබට කියන්නේ කුමක්ද? මම නුඹලාට කියමි නුඹලා හදවතින්ම එම දවස වෙන් කරගෙන දෙවියන් වහන්සේට සැබෑ ලෙස ගරු කොට එම ශුද්ධ දිනේ පවත්වන්නේ නැත්නම් නුඹලා එකිනෙහිම ව්‍යවස්ථා කඩ කරලා ඉවරයි. ඉතින් දසපනත මෙන්න මේ ජේසුස් වහන්සේ දුන්න උදාහරණ ඇසුරු කරගෙන තේරුම් ගැනීමට උත්සාහ කරන්න. දසපනත පමණක් නොවේ. අනෙකුත් ව්‍යවස්ථාවේ කාරණාවන්, ව්‍යවස්ථාවන් වල තිබුණු අනෙකුත් නියමයන්, ඒවායේ තිබුණු පූජාවන් සහ චාරිත්‍ර, ඒවා පිළිබඳව ජේසුස් වහන්සේ විස්තර කරන විවිධ චාරිත්‍ර පිළිබඳව, निराහාරය ගැන, යාඥා කිරීම පිළිබඳව, දන් දීම පිළිබඳව, මේ එක් එක් චාරිත්‍ර සහ පූජාවන් පිළිබඳවත් කන්දවුඩ දේශනාව තුළ කාරණා කිහිපයක් අරගෙන පැහැදිලි කරනවා. දන් දීම ගැන පැහැදිලි කරලා තිබුණා. අපි කලින් අවස්ථාවයක බැලුවා. निराහාරව සිටීම ගැන පැහැදිලි කරලා තිබුණා. යාඥා කිරීම ගැන පැහැදිලි කරලා තිබුණා. දැන් ඔය කාරණා තුන පමණක්ද නවගිවිසුමට අයිති වෙන්නේ? නෑ. මේ නවගිවිසුමට අයිති වෙන්නේ ඔය කාරණා තුන පමණක් නොවේ. අර මෝසස්ගේ ව්‍යවස්ථාවල තිබිච්ච ඔක්කොම කාරණා අදාළයි. දැන් ඒවා මෙන්න මේ ජේසුස් වහන්සේ කියපු අදහස අනුසාරයෙන් තේරුම් ගන්න අවශ්‍යයි. මොකක්ද උන්වහන්සේ දන් දීම ගැන කිව්වේ? දන් දෙනකොට නිකන් ඔක්කොටම පේන්න දෙන්න යන්න එපා. නුඹ ඒක රහසින් දෙන්න. එතකොට අදාළ කෙනා විතරක් දැනගත්තම ඇති. දැන් ඒක ව්‍යවස්ථාවේ තිබුණු කාරණය අවංකව මුළු හදින් කරන විදිහ, දෙවියන් වහන්සේට පේන්නේ ඒක කරන විදිහ උන්වහන්සේ පෙන්වලා දුන්නා. දැන් ඔය වගේම තමයි निराහාරව සිටීම. උන්වහන්සේ කිව්වා निराහාරව ඉන්නකොට ඔක්කොටම පේන්න කරන්න අවශ්‍ය නැහැ. රහසින් දෙවියන් වහන්සේත් එක්ක ඒ සම්බන්ධතාවයට ඇතුල් වෙන්න. එතකොට දෙවියන් වහන්සේ නුඹව දැක්කම නුඹේ අමාරුකම ඔක්කොටම පෙන්න යන්න ඕනේ නැහැ. නුඹ කුසගින්න ඉන්න බව. ඒක දෙවියන් වහන්සේ දැක්කම දෙවියන් වහන්සේගෙන් නුඹට ප්‍රතිඵල පැමිණෙයි. ඒ චාරිත්‍රය සහ පූජාව පිළිබඳව විස්තර කළා. දැන් ඔය විදිහටම තමයි මේ පැරණි ගිවිසුමේ තිබෙන සියලුම කාරණා. දැන් දන් දීම සහ निराහාරව සිටීම, යාඥා කිරීම කියන කාරණා තුන පමණක් නොවේනේ පැරණි ගිවිසුමේ මෝසස් දුන්න ව්‍යවස්ථාවල අන්තර්ගත වෙන්නේ. ඒවත් අන්තර්ගතයි. ඊට අමතරව තව බොහෝ කාරණා අන්තර්ගතයි. සමාජයක ගනුදෙනු කරන විදිහ, පෞල් ජීවිතය පිළිබඳව, වැඩිහිටියන්ට ගරු කිරීම පිළිබඳව, දෙවියන් වහන්සේගේ අනෙකුත් නීති, පවිත්‍රකම පැවැත්වීම පිළිබඳව, දේව මාලිගාව තුළ පූජාවන් පැවැත්වීම පිළිබඳව මේ ආදී වශයෙන් බොහෝ කාරණාවන් මෝසෙස් දුන්න ව්‍යවස්ථාවේ පැරණි ගිවිසුමේ දැන් ඔබේ අතේ තියෙන බයිබලේ පැරණි පංච පුස්තකයේ තිබෙන ව්‍යවස්ථාවේ බොහෝ කාරණා අන්තර්ගතයි. දැන් අන්න ඒ සියලුම කාරණා ඔබ අවබෝධ කරගත යුත්තේ ජේසුස් වහන්සේ
කියපු අදහසට අනුවයි. උන්වහන්සේ කියපු අදහස මොකද්ද? පිටට පේන නෙමෙයි මේ එකක්වත් කරන්න ඕන. අනිත් මිනිසුන්ට පේන පිට ක්‍රියාවක් විදිහට නෙමෙයි මේක කරන්න ඕන. ඒ වගේම අපි නිකන් ව්‍යවස්ථාවේ ලියලා තියෙන එක ඔන්න කරා කියලා ඔප්පු කරගන්න පිටතට අපි ඒක රැක්කා කියලා පෙන්වන එක නෙමෙයි කරගන්න ඕන. දැන් අපි මුළු සිතින් දෙවියන් වහන්සේට සැබෑ ලෙස ප්‍රේම කරන්නන් විදිහට අන්න ඒ නීති, ඒ ව්‍යවස්ථාවන් උන්වහන්සේ කියපු කාරණා පවත්වන්නට අපේ සිත යොමු කරගත යුතු තිබෙනවා. මෙන්න මේ දේ තමයි කන්ද උඩ දේශනාව තුල උන්වහන්සේ දුන්න නව ගිවිසුමට අදාළ වෙන්නේ. ඒ පැරණි ගිවිසුම කොහොමත් ඊශ්‍රායල් ජාතියට තිබුණා. ඊශ්‍රායල් ජාතිය තමයි එම පැරණි ගිවිසුම අඳුරගෙන හිටියේ. ඉතින් ජේසුස් වහන්සේ ඔවුන්ට තමයි කතා කරලා කිව්වේ නුඹලා මෙන්න මේ පරණ ගිවිසුමේ තියෙන මේ කාරණා නුඹලා නිකන් පිටතට පේන්න විතරක් ක්‍රියාවලින් කර ඉන්නවා. අනිත් මිනිසුන්ට පේන්න. දැන් ඕකනම් පළක් වෙන්නේ නැහැ. නුඹලා හිත ඇතුලෙන් මේව පවත්වන්න. ඒක තමයි සැබෑ ධර්මිෂ්ඨකම. එතකොට අන්‍ය ජාතිකයන්ට ජේසුස් වහන්සේ කියන්නේ කුමක්ද? අන්‍ය ජාතිකයෝ පැරණි ගිවිසුමක් දැනගෙන හිටියෙත් නැහැ. ඔවුන් අතීතයේ දෙවියන් වහන්සේත් එක්ක විවාහ ගිවිස ගැනීමක් තිබුණෙත් නැහැ. එහෙම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ අන්‍ය ජාතිකයන්ට. එතකොට අන්‍ය ජාතිකයෝ මොකද්ද කරන්න ඕන? ඔවුන් මේ යුදෙව්වරුන්ට දුන්න, ඊශ්‍රායලිතයන්ට දුන්න පැරණි නීති ව්‍යවස්ථාවන් පිළිබඳව මනා අවබෝධයකට දැන් පැමිණෙන්න අවශ්‍යයි. දැන් කන්ද උඩ දේශනාවේ කියලා තියෙන කාරණා කිහිපයකින් නව ගිවිසුමේ දීලා තියෙන කෙටි නීති කිහිපයකින් පමණක් ඔබට දෙවියන් වහන්සේගේ හරි සැලැස්ම ඔක්කොම තේරුම් ගන්න බෑ. ඊශ්‍රායල්වරු නම් දන්න පැරණි ව්‍යවස්ථා මොනවද? පැරණි ගිවිසුම මොකද්ද? ගිවිසුමේ කාරණා මොනවද? මෝසෙස් දුන්න නීති මොනවද? ඔක්කොම ටික ඊශ්‍රායල්වරු නම් දන්නවා. දැන් ගැලවීමට ආපු අපි අන්‍ය ජාතිකයන් විදිහට මේ විදේශ රටවල් වල සිටින අනෙකුත් අය ඔවුන් දන්නේ නැහැනේ දැන් මේ පැරණි ගිවිසුමේ මොනවද තිබ්බේ කියලා. පැරණි විවාහ ගිවිස ගැනීමේ ගිවිසුම තුල මොනවද කාරණා දෙවියන් වහන්සේ මොනවද කැමති උනේ ඒ අය පවත්වනවට? Taman එක්ක බැඳෙන්න යන මනාලිය මොන වගේ ස්වරූපයකට එනවටද කැමති උනේ? අන්න ඒක දැන් අන්‍ය ජාතිකයන් ඉගෙන ගන්න අවශ්‍යයි. දැන් අන්‍ය ජාතිකයන් පැරණි ලියවිලි අධ්‍යයනය කළ යුත්තේ අන්න ඒක නිසායි. ඔවුන් නැතුව කිව්වොත් අපි නෑ නව ගිවිසුමේ අපි ඉන්නේ, අපිට පැරණි ගිවිසුම ඕනේ නෑ, අපි දැන් මේකේ තියෙන එක විතරක් නිකන් කරන්නම් කියලා කිව්වොත් හරියන්නේ නෑ. ඔබ කොහොමද දෙවියන් වහන්සේ කැමැත්ත අඳුරගන්නේ? ජේසුස් වහන්සේ කාරණා කිහිපයක්, උදාහරණ කිහිපයක් අරගෙන තමයි මේ නව ගිවිසුම පිළිබඳව කන්ද උඩ දේශනාවේ විස්තර කරන්නේ. ඒ උදාහරණ කිහිපයෙන් ඔබට දෙවියන් වහන්සේගේ මුළු හදවත, මුළු ක්‍රියාකාරීත්වය, මුළු අරමුණ තේරුම් ගන්න බෑ. මුළු අරමුණ තේරුම් ගන්න නම් ඔබ පැරණි ගිවිසුමේ මුල ඉඳලා ටෝරා එකේ මුල් පරිච්ඡේදයේ ඉඳලා අධ්‍යයනය කරන්න අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් තමයි මේ පංච පුස්තකය අනෙකුත් සියලු ජාතීන්ට වැදගත් වෙන්නේ. අපි අන්‍ය ජාතිකයන් උවත් ඒක ඉතා වැදගත් වන්නේ අන්න ඒක නිසයි. එම ලියවිලි, එම දීපු ව්‍යවස්ථාවන් අපි මුල සිට අධ්‍යයනය කළ යුත්තේ ඒක නිසා. ඒක දුන්නේ මොන අරමුණකින්ද? කොහොමද මේ පූජාවන් කළේ? මොකක්ද මේ ව්‍යවස්ථාව? ඒ ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ ව්‍යවස්ථා දුන්නේ කොහොමද? ඔය ඔක්කොම දැනගන්න නම් පංච පුස්තකයේ අධ්‍යයනය කරන්න ඕන. දැන් අනෙකුත් ජාතීන් සියලුම දෙනා ඊශ්‍රායල් වරුන්ට එදා දුන්න පංච පුස්තකයේ පිළිබඳව මනා අවබෝධයකට පැමිණෙන්න අවශ්‍යයි. එහෙම නැතුව කොහොමද මුල් බැඳීම දෙවියන් වහන්සේ ගොඩනගපු විදිහ දන්නේ නැතුව දෙවියන් වහන්සේගේ මුළු සැලැස්ම ආරම්භයේ සිට පැමිණි උන්වහන්සේගේ කැමැත්ත අඳුරන්නේ නැතුව දැන් බොහෝ දෙනෙක් සමහර සභාවන් අපි නවගිවිසුමේ සභාවන් කියලා හිතාගෙන ඔවුන් එහෙම අදහසක් දක්වගෙන නවගිවිසුමේ මේ ලිපි කිහිපයක ලියලා තියෙන කාරණා කිහිපයක් පමණක් අල්ලගෙන ඉන්නවා. දැන් ප්‍රේමය, දැන් හරි, දැන් නිදහස කීක ඉන්නවා. ඔබ කාත් එක්කද මේ බැඳෙන්න යන්නේ? මේ ඔබ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක විවාහ ගිවිස ගැනීමකට මේ ක්‍රිස්තියානි සභාව යන්න හදන්නේ. එහෙනම් ඔබ ඉස්සෙල්ලම අඳුර ගන්න. දැන් ඊශ්‍රායල් ජාතිය තමයි මුලින් මනාලිය වෙන්න හිටියේ. ඒ මනාලියට ඇයි මනාලිය වෙන්න බැරි වුණේ? විවාහ වෙන්න බැරි වුණේ ඇයි? එයාලා මොනවද කඩකලේ? එයාලා මොනවද මේ සැහැල්ලුවට ගත්තේ? ඒ ඔක්කොම තියෙන්නේ මෙන්න මේ පංච පුස්තකේ. ඔවුන් එම පංච පුස්තකයේ තිබිච්ච දේවල් හැල්ලුවට ලක් කළා. ඒවා කඩ කළා. ඒවා අධ්‍යයනය කළා පවත්වන්න නැතුව ඒවා බිඳහෙලපු නිසා ඔවුන්ට තිබුණු ගිවිසුම අහෝසි වුණා. උන්වහන්සේ හොඳ ඔලීව ගහේ අතු කැපුවා. දැන් අපි වල් ඔලීව අතු විදිහට හොඳ ඔලීව ගහට පිටතින් බද්ධ කරලා තිබෙනවා. ඉතින් වල් ඔලීව ගහක් විදිහට තමයි අපි වල් ඔලීව අතු විදිහට තමයි නියම ඔලීව ගහට අපිව සම්බන්ධ කරලා තියෙන්නේ. හොඳ ඔලීව ගහේ අතු කපපු දෙවියන් වහන්සේට වල් ඔලීව ගහේ අතු කපනවා කියන එක දෙයක් නෙමෙයි. උන්වහන්සේ කොහොමත් ඒක කරනවා. එහෙම නොකරන්න නම් අපි
උන්වහන්සේ සමග මේ ලියවිලි අධ්‍යයනය කරලා පැරණි ව්‍යවස්ථාවන් පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව උන්වහන්සේත් එක්ක ගමන් කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි කන්ද උඩ දේශනාව තුල ජේසුස් වහන්සේ කියන්නේ මම මේ කිසිම ව්‍යවස්ථාවක් අවලංගු කරන්න ආවේ නැහැ. මේ කිසිම ව්‍යවස්ථාවක් අහස පොළොව පහව යනතුරු කිසිවක් නැති වෙන්නේ නැහැ. මේ ව්‍යවස්ථා උගන්වන අය ස්වර්ගයේ උසස්. මේ ව්‍යවස්ථාවන් හෙලා දකින අය ස්වර්ගයේ පහත්. යමෙක් මේ ව්‍යවස්ථාවන් වැඩක් නැහැ කියලා උගන්වනවා නම් ඔහුව කිසිසේත් ස්වර්ගයේ උසස් කොට සලකන්නේ නැහැ. මේවා අනිවාර්යෙන් පැවැත්වන්නට අවශ්‍යයි. නුඹලගේ ධර්මිෂ්ඨකම සදිසිවරුන්ගේ පරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකමට වඩා වැඩි නොවුනොත් නුඹලා කිසිසේත්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ කියලා ජේසුස් වහන්සේ කන්ද උඩ දේශනාව තුළ ඉතා පැහැදිලිව විස්තර කරන්නේ අන්න ඒක නිසයි. ඉතින් දැන් ඔබ මෙන්න මේ දේවල් තේරුම් අරගෙන පැරණි ගිවිසුම් අධ්‍යයනය කරන්න. දැන් උන්වහන්සේ ඔක්කොම ලියවිලි දීලා තියෙන්නේ අපිට නෙමෙයි. ඔක්කොම ලියවිලි දීලා තියෙන්නේ ඊශ්‍රායලුරුන්ට. දසපනත ඇතුළු අනෙකුත් ව්‍යවස්ථාවන්, ටෝරා එක, එහි අන්තර්ගත වෙන ද්විතීය කතාවේ නීති, ලෙවි ව්‍යවස්ථාව, පූජකවරු සේවය කරන්න ඕන කොහොමද? උන්වහන්සේට සේවයට කැප වෙන්න ඕන කොහොමද? උන්වහන්සේගේ රාජ්‍යයක් ගොඩනැගෙන්න කොහොමද? මේ ඔක්කොම නීති ඒ වටිනා ලියවිලි ඔක්කොම දීලා තියෙන්නේ ඊශ්‍රායලුරුන්ට. ඒ ඔක්කොම ලියවිලි තියෙන්නේ මේ පැරණි ගිවිසුමේ. දැන් පැරණි ගිවිසුම අතහැරලා පංච පුස්තකයේ අධ්‍යයනය කිරීමකින් තොරව ඔබ කොහොමද මේ අලුත් ගිවිසුමේ තියෙන ලිපි කිහිපයකින් ගමන යන්න පුළුවන්ද? ඒ ඇවිල්ලා සාරාංශ කරලා විවිධ සභාවන් වල තිබෙන ප්‍රශ්නවලට ඉලක්ක කරලා ලියපු ලිපි කිහිපයක් මේ අලුත් ගිවිසුමේ පාවුල්තුමා, පේත්‍රස්, යොහාන් ලියන්නේ. දැන් ඔය ලිපි කිහිපේ බලාගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. දෙවියන් වහන්සේගේ සැලැස්මක යන්න බෑ. ඔය මේ පොඩි ලියවිලි කීපයක් කියවලා. ඔබ මුළු ලියවිල්ල මෙන්න මේ උත්පත්ති පොතෙන් පටන් ගත්තම යොෂුවා පොත දක්වා යොෂුවා පොතට පෙර ගණන් කතාව, ලෙවී කතාව, ඊට පස්සේ ද්විතීය කතාව, නික්මයාම, උත්පත්ති පොත, මෙන්න මේ පොත් පහ. මේක තමයි ටෝරා එක. මේක තමයි ඊශ්‍රායලුන්ට මුලින්ම දුන්න ලියවිල්ල. ඉන් පසුව අනාගත වක්තෘ පොත්. මෙන්න මේ සියලුම දේවල් පිළිබඳ මනා අවබෝධයක් සියලු අන්‍ය ජාතික සභාවන් ලබන්න අවශ්‍යයි. උන්වහන්සේ ජේසුස් වහන්සේ ඒකයි කියන්නේ මේ කිසිම ව්‍යවස්ථාවක් හෝ අනාගත වාක්‍ය හෝ අහෝසි වෙන්නේ නැහැ. ඒවා සම්පූර්ණ කරන්නට පැමිණීමේ. ඒවා උගන්වන්නන් සහ පවත්වන්නන් ස්වර්ගයේහි ඊට උසස් කොට සලකනු ලබන්නේය. ඉතින් පැරණි පැරණි බැඳීම ඊශ්‍රායලුරු නැති කරගත්තා. ඒ වෙනුවට අලුත් ගිවිසුමක් තුලින් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාව දීලා තියෙනවා. පැරණි ගිවිසුමේ කාරණා ඔක්කොම ලියලා තියෙන පංච පුස්තකේ. දැන් අලුත් ගිවිසුම තුල මොකද කළේ? අන්න ඒ පංච පුස්තකයේ දුන්න ඔක්කොම ව්‍යවස්ථාවන් ටික අලුත් කිරීම. මොකක්ද අලුත් කරා කියලා කියන්නේ? ඒව එකින් එක අරගෙන ජේසුස් වහන්සේ මුලින්ම උදාහරණ කිහිපයක් අරගෙන කන්ද උඩ ඉගැන්නුවා. මොනවද කිව්වේ? මෙන්න මේ බලන්න මේවා කරන විදිහ. නුඹලා පිටින් පේන්න කරන නමුත් ඇතුළාන්තයෙන් කරන්න අවශ්‍යයි සැබෑ ධර්මිෂ්ඨකම උදෙසා. එම නිසා කන්ද උඩ දේශනාව තුල මේ මතෙව්, මාක්, ලූක් පොත්වල ලියලා තියෙන කාරණා ටික පමණක් නොවේ නව ගිවිසුම. පැරණි ගිවිසුමේ නව්‍යකරණය. ඒ පැරණි ගිවිසුම යාවත් කාලීන කරා ජේසුස් වහන්සේ. ඒක දැන් උදාහරණ කීපයක් දුන්නම දැන් ඇඟිල්ලෙන් ඇනෑන අර පරණ ගිවිසුමේ එතකොට අහන්න එපා. එතකොට මේක ගැන ජේසුස් වහන්සේ කියලා නෑනේ. එතකොට මේක ගැන කියලා නෑනේ කියලා ඒ පූජාවන්, චාරිත්‍ර, ව්‍යවස්ථා එකින් එක අරගෙන ජේසුස් වහන්සේ කියලා නෑනේ කියන්න එපා. ඒ ඔක්කොම වෙනුවෙන් ජේසුස් වහන්සේ උදාහරණ කීපයක් පෙන්නුවා. මෙන්න කාරණා ටික. මෙන්න මේවා මෙහෙම වෙන්න අවශ්‍යයි. නුඹලා ලෝකෙට පේන්න කරන, නුඹලා පිටතින් ක්‍රියාවන් විදිහට කරන ඔක්කොම නුඹලාගේ හදවත පතුලෙන් ඇතුළාන්තයෙන්ම කරන දේවල් බවට පත් වෙන්න අවශ්‍යයි. ඒ ඇසුරෙන් ඔබ බලන්න පරණ ගිවිසුම දිහා. දැන් ඔන්න ඔය එකේ කියලා තියෙන මෝසස් දුන්න සියලුම ව්‍යවස්ථාවන් දැන් ඔබ හදවත ඇතුලෙන් අවංක චේතනාවෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන සැබෑ අරමුණෙන් පවත්වන්න අවශ්‍යයි. විවිධ පූජාවන් කරන අය ඉන්නවා. විවිධ චාරිත්‍ර කරන අය ඉන්නවා. වර්තමාන ක්‍රිස්තියානි සභාව තුලත් විවිධ චාරිත්‍ර කරන අය ඉන්නවා. දැන් ඔබ ඒවායේ අරමුණ දන්නවද ඔක්කොම? පාස්කු මංගල්‍ය අරමුණ දන්නවද? කූඩාරම් මංගල්‍ය අරමුණ දන්නවද? එහෙම නැත්නම් පල්ලියෙන් කරන නිසා ගිහිල්ලා කූඩාරම් ටික ගහගන්නවද? පල්ලියෙන් කරන නිසා මේකට ගිහිල්ලා පාස්කුවට ගිහිල්ලා උත්සවය කරලා එනවද? එහෙම නැත්නම් ඔබ දන්නවද ඒක පටන් ගත්තේ කොහෙන්ද? එහි සැබෑ අරමුණ මොකද්ද? මොකද්ද පාස්කුවේ සැබෑ හදවතේ මොකද්ද ඒකෙන් අදහස් උනේ? අන්න ඒව තේරුම් ගන්න යන්න පරණ ගිවිසුමට.
ජේසුස් වහන්සේ කියනවා දැන් ක්‍රිස්තියානි සභාවට මොකද්ද කියන්නේ? නුඹලා කූඩාරම් මංගල්‍ය පවත්වනවා. නුඹලා පාස්කු මංගල්‍යයන් පවත්වනවා. නුඹලා දෙසැම්බර් මාස විවිධ මංගල්‍යයන් පවත්වනවා. නුඹලාගේ සභාවන් වල විවිධ රොටි කැඩීම් සහභාගීකම් විවිධ චාරිත්‍ර පවත්වනවා. නුඹලා නමස්කාර කරනවා. නුඹලා සබත් දින පවත්වනවා. නමුත් මම නුඹලාට කියමි ඒවායේ සැබෑ අරමුණ තේරුම්ගෙන ඒවායේ සැබෑ හරය නුඹලා ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි හදවත පතුලෙන්. ඒවායේ සැබෑ අරමුණ මොකද්ද? ඒවායේ විස්තරාත්මක කතනය තේරුම් ගන්නට නම් පැරණි පංච පුස්තකය අධ්‍යයනය කළ යුතුවම තිබෙනවා. ඒවා තේරුම්ගෙන උන්වහන්සේ එහි ලියා තිබෙන කාරණා යාවත් කාලීන කරගෙන ජේසුස් වහන්සේගේ නව ගිවිසුම ඒ තුලිනුයි උන්වහන්සේ බිහි කරලා තිබෙන්නේ. පැරණි ඔක්කොම ටික අහෝසි කරලා ඔය ඔක්කොම දැන් නැහැ. මෙන්න මගේ අලුත් එක කියලා කන්ද උඩ වෙනම ගිවිසුමක් දුන්නේ නැහැ. පැරණි ඒවා යාවත් කාලීන කළා. උන්වහන්සේ ඒවයේ පෙන්වලා දුන්නා මේ අය මූනිච්චාවට කරපු දේවල් හදවතින්ම කරන්න. එවිට නුඹලා ගැලවෙනවා ඇත කියලා. ජේසුස් වහන්සේ ඒව ඔක්කොම ඇදලා අරගෙන සියලු ජාතීන්ට තේරුම් ගන්න පිණිස උන්වහන්සේ ඉදිරිපත් කරලා තිබෙනවා. මෙලෙස ඊශ්‍රායලරුන්ට තිබුණු පැරණි බැඳීමෙන් ඔවුන් වෙන වෙන්න සිද්ධ වුණා. ඔලීව ගහේ අතු කපලා දැම්මා. වල් ඔලීව අතු ගෙනල්ලා හොඳ ඔලිව ගහට බද්ධ කළා. ඒ වල් ඔලිව අතු තමයි අන්‍ය ජාතිකයන්. දැන් දෙවියන් වහන්සේ හොඳ ඔලිව ගහේ අතු කපපු දෙවියන් වහන්සේ වල් ඔලිව අතු වැරදි පැතිවල වැඩෙනවා නම් ඒවා හරියට පවිත්‍ර වෙන්නේ නැත්නම් ඒවත් දෙවියන් වහන්සේ කඩලා දානවා. ඒ නිසා නුඹලට දුන්න ගැලවීම හොඳින් ආරක්ෂා කරගන්න. උන්වහන්සේ ආරම්භයේ ඉඳලා තියාගෙන හිටපු ජාති අතහැරියා. නමුත් දැන් උන්වහන්සේ සියල්ලන්ට ගැලවෙන්න ආයි පාරක් හදලා දීලා තිබෙනවා. ඒක නිසා අන්‍ය ජාතිකයනි විවිධ රටවල් වල සිටින ක්‍රිස්තියානි සෙනග නුඹලා දැන් සුළු කරලා හිතන්න බෑ. හරිද? ඊශ්‍රායල් වරුන්ට වැරදුනා කී ඉන්න බෑ. නුඹලා වරද්ද ගන්න නුඹලත් ඒ පංච පුස්තකයේ සහ ටෝරා එක ඒ පැරණි ලියවිලි හරියට අඳුරගත්තේ නැත්තම් ඒ අනුසාරයෙන් ඔබ උන්වහන්සේත් එක්ක නව ගිවිස ගැනීමට නව විවාහ ගිවිස ගැනීමට ශුද්ධ මනාලියක් ලෙස ක්‍රිස්තුස් වහන්සේ සමග සරණ පාවා ගැනීමේ ගිවිසුමට නුඹලා සියලු ලියවිලි අධ්‍යයනය කොට නුඹලා සූදානම් විය යුතු කාලයට පැමිණ සිටිනවා. අපි මේ වෙලාවේ සමුගන්නවා. ඔබට පුළුවන් අපේ channel එක subscribe කරන්න. එවිට මීළඟ දේශනාවන් අපි දාද්දී ඔබට ඒවා පිළිබඳව දැනුවත් වෙන්න හැකියාව තිබෙනවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.